right එතකොට 14 වෙනි ප්‍රශ්නෙට අදාළව ඔන්න ඔය කියන දේවල් ටික. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා එකතුව වෙනම ගන්න වේරියබල් එකක් ඕනේ. ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව වෙනම ගන්න වේරියබල් එකක් ඕනේ. ඔත්තේ සංඛ්‍යා ගණන් කරන්න වෙනම වේරියබල් එකක් ඕනේ. ඉරට්ටේ සංඛ්‍යා ගණන් කරන්න වෙනම වේරියබල් එකක් ඕනේ. right? එතකොට ඒ ටික දන්නවනම් අවසානයේ එකතුවයි ඊළඟට ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා එකතුව වෙනමත් ඔත්තේ සංඛ්‍යා එකතුව වෙනමත් ඉරට්ටේ සාමාන්‍ය වෙනමත් ඔත්තේ සාමාන්‍ය වෙනමත් ඔයගලන්ට දෙන්න පුළුවන්. right? හරි. අපි 13 වෙනි ගාන වෙනකම් කරලා තියෙනවා. 14 වෙනි ගාන මම දැන් මෙතන ඉඳලා හදන්න ගන්නෙ. right? හරි. අපි 14 වෙනි ගාන මේ විදිහට ගමු. right? මම ආරම්භ කරනවා. ආරම්භය මම අර කලින් කියපු විදිහට මට වෙන වෙනම අවශ්‍ය වෙන details ටිකක් තියෙනවා. ඒතර count කරන්න අපි දන්නවා c = c+1 වගේ සමීකරණයක් ගන්න වෙනවා. total එක calculate කරගන්න total equals total plus වගේ සමීකරණයක් උවමනා වෙනවා. ඒක නිසා මට ඒ ටික මුලදී initialize කරගන්න වෙනවා. දැන් අපිට ඒ ගැන අත්දැකීම් තියෙනවා කොහොමද වැඩේ කරගන්නේ කියන එක. right? ඒක නිසා මම මේ process එක මුලදී කියන ආරම්භ වෙච්ච ගමන් process එකක් පාවිච්චි කරනවා ඒ අදාළ variables ටික හඳුන්වලා දෙන්න. ඒතර මගේ even total එක මම e tot කියලා ගන්නවා. මගේ ඔත්තේ total එක Daddy, yes, Daddy. yes baby. I found something nice. Okay, can I see that? Oh my god. Thank you very much. Look, it's this. Oh, this is a balloon hand. Yes, can you give it to me? Oh, Go to Ami and she will make it for you. oh. එතකොට even total එක නැත්තම් ඉරට්ටේ එකතුව වෙනමත් odd total එක o total කියලා වෙනමත් මම අරගත්තා. ඊළඟට even count එක මම EC කියලා අරගන්නවා. ඔත්තේ count එක මම OC කියලා අරගන්නවා. එතකොට මේ හැම අගයක්ම ආරම්භයේදී බිඳුවයි. right? එතකොට ඔය process එක මට අවශ්‍යයි. මොකටද? ගේ variables ටික initialize කරගන්න. right? ඊළඟට මම පරිශීලකයාගෙන් අගයක් ලබා ගන්නවා. right? මම මෙතන එක පාවිච්චි කරනවා ax ලෙස සලකන්න කියන එක. ඒකට මට මෙතනින් එහාට ලබාගත් අගයට x කියලා පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි x වලට අගයක් ලබාගත්තා. ඒතර x තමයි පරිශීලකයා ලබා දෙන අගය. right? ඊළඟට අපිට හොයාගන්න තියෙන්නේ මේ x කියන කෙනාව දෙකෙන් බෙදලා remainder එක අපිට ඕන වෙනවා. හේතුව තමයි අපි ඔත්තේද ඉරට්ටේද කියන එක තීරණය කරගන්නේ අගය දෙකෙන් බෙදුවම අපිට ඉතිරි වෙන අගයත් එක්ක. ඊටත් කලින් අපිට උවමනා වෙනවා මේ ඉන්පුට් කරපු අගය බිඳුවට වඩා වැඩි අගයක්ද නැත්නම් බිඳුව හෝ අඩු අගයක්ද කියලා තීරණය කරගන්න. මොකද බිඳුවට වඩා වැඩි අගයක් නම් විතරයි අපි ආව ඔත්තේද ඉරට්ටේද කියලා බලලා ඒ අදාළ දේවල් වලට එකතු කිරීම සිද්ධ කරන්න ඕනේ. right? ඔව්. එතකොට අපි මුලින්ම අරගන්න කන්ඩිෂන් එක වෙන්න ඕනේ එතකොට මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ x විශාලයි බිඳුවද right? එතකොට එයා yes නම් නැත්නම් ඔව් නම් ඊළඟට අපිට සිද්ධ වෙනවා අගය දෙකෙන් බෙදලා ඉතුරු අගය අරගන්න. right? එහෙනම්
x බෙදීම 2 ගණනය කර ඉතුරු අගය සලකන්න. ඒක process එකක්. ඊට පස්සේ ප්‍රශ්නය අහන්න වෙනවා ඉතුරු අගය සමානයි බිඳුවද කියලා. right? එතකොට ඉතුරු අගය බිඳුවට සමාන නම් අපි දන්නවා ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් විතරයි ඉතුරු අගය බිඳුවට සමාන වෙන්නේ. right? එහෙමනම් අපි කරන්න ඕන දේ තමයි මේ අදාළ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් කියන එක අපි හොයාගත්තා. ඒක නිසා ඉරට්ටේ සංඛ්‍යාවල එකතුවට අපි අරගන්න ඕනේ. right. එතකොට ඉතුරු වගේ බිඳුව නම් අපිට සිද්ධ වෙනවා e dot කියන කෙනාට එකතු කරන්න අපි අරගත්ත අගය ඒ එකතු කරලා නැවත e dot හදන වැඩේ සිද්ධ කරනවා. right? e dot බිඳුවයි ඉරට්ටේ අගයක් කියලා අපිට කන්සිඩර් වුණොත් අපි ආව ඉරට්ටේ සංඛ්‍යා එකතුවට එකතු කරගන්න. ඒ වගේම තමයි ඒක ඉරට්ටේ අගයක් කියලා අපිට ෆිගර් අවුට් වුණාම අපිට පුළුවන් ඒකෙන් ඒක මත පදනම් වෙලා ඉරට්ටේ කවුන්ට් එක එකකින් වැඩි කරගන්න. right? එතකොට ඉරට්ටේ ටෝටල් එකත් එකකින් වැඩි වෙනවා. ඉරට්ටේ ටෝටල් එකට දීපු වගේ එකතු වෙනවා. ඉරට්ටේ කවුන්ට් එක එකකින් වැඩි වෙනවා. දීපු සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වුණා. දීපු සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් සිද්ධ වෙන්නේ odd total එක අප්ඩේට් වෙනවා. x එකතු වෙලා ඔත්තේ අගයක් වුණොත් ඒ වගේම තමයි odd count එක සමාන වෙනවා odd count එකට එකක් එකතු කරලා නැවතත් odd count එකට ඒක equal කරගන්න වෙනවා. එතකොට ඉරට්ටේ වුණොත් ඉරට්ටේ සංඛ්‍යා පැත්ත ගැන වග බලා ගන්න ඕනේ. odd එක්කෙනෙක් වුණොත් odd එක පැත්ත ගැන වග බලා ගන්න ඕනේ. right? දැන් ඔය දෙක කරලා ඉවරුණයින් පස්සේ තියෙන්නේ නැවත අගයක් ලබා ගන්න. right? ඒ කියන්නේ මේ අගයක් ලබා ගන්නේ x ලෙස සලකන්න කියන තැනට තමයි අපිට එකතු වෙන්න තියෙන්නේ. right? ඒ කියන්නේ මට මගේ flow එක මේ flow එක මෙහෙම ගෙනහිල්ලා මෙතනට කනෙක්ට් කරන්න පුළුවන්. right? චුට්ටක් පැහැදිලි වෙන මේක මැද්දෙන් අඳින්නම්. right? ඔන්න ඔතනට කනෙක්ට් වෙන්න පුළුවන්. මේකටත් පුළුවන් මෙතනට කනෙක්ට් වෙලා ඒ පාර දිගේම ගිහිල්ලා අගයක් ලබා ගන්න තැනට කනෙක්ට් වෙන්න. හරි. එතකොට මේ ඔව් පැත්තෙන් සිද්ධ වෙන දේ නැත කියලා කිව්වොත් නැත කියලා මෙතනින් එන්නේ x ගේ අගය බිඳුව හෝ ඊට අඩු අගයක් හම්බුණා. එතකොට අපිට කරන්න තියෙන්නේ අවුට්පුට් එක දෙන්න. ඒ වෙනකන් දීපු ඉලක්කම් වල ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව, ඔත්තේ සංඛ්‍යාවල එකතුව, ඉරට්ටේ සංඛ්‍යාවල සාමාන්‍ය සහ ඔත්තේ සංඛ්‍යාවල සාමාන්‍ය.
දැන් ඉරට්ටේ සංඛ්‍යාවල එකතුවයි ඔත්තේ සංඛ්‍යාවල එකතුවයි අපිට ඩිරෙක්ට් දෙන්න පුළුවන්. මොකද e.tot කියන එක්කෙනයි o.tot කියන එක්කෙනා ගාවයි අපි ගාව තියෙනවා එතකොට මොනවාද කියන එක. right? නමුත් සාමාන්‍ය කියන එක අපිට කැල්කුලේට් කරගන්න වෙනවා. right? එහෙනම් වඩා හොඳයි නැත කියලා දුන්නායින් පස්සේ කැල්කුලේෂන්ස් ටික ඉවර කරගන්න එක. right? එතකොට මට අරගන්න පුළුවන් EAVG සමානයි e.tot e count එකෙන් even count එකෙන් බෙදලා අරගන්නවා. ඊළඟට OAVG odd එකේ average එක o.tot එක බෙදලා ගන්නවා odd count එකෙන්. ওই දෙකම අපිට එක process එකේ ලියන්නත් පුළුවන් process දෙකක් විදිහට ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේ කට්ටියව ඩිස්ප්ලේ කරගන්න එක. right? ඒක ඩිස්ප්ලේ කරන්න අපිට කීප දෙනෙක් ඉන්නවා. එක මේකේ ලියන්නත් පුළුවන්. right? display o.tot අපි සිංහලෙන් ආපු නිසා මේක සිංහලෙන් ලියලා ඉවර කරමු. o.tot පෙන්වන්න. ඔන්න output එක අපිට එන්න ඕන. ඊට පස්සේ පුළුවන් අවසාන වෙන්න. හරි. තේරුණාද? ගැටලු තියෙන අය අහන්න, අඩුපාඩු තියෙන අය හදාගන්න. ඊළඟ එක කරන්න ඊළඟ එකත් මම විනාඩි 5න් අඳිනවා 6:27යි 6:32යි මේකේ අඩුපාඩු හදා ගන්නත් විනාඩියක් දෙන්නම් 6:33ට 15 වෙනි ගාන අඳිනවා එතකොට මට එවන්න right ශෙහාරද හර්ෂණීද මට මේ වෙලා තියෙන්නේ. කොහොම බලමු. start ශෙහාර right okay. හරි right okay. oh enter එක enter සමාන කරනවා. ඔව් දුව මේකේ කියන්නේ ළඟටම ඇවිල්ලා තියෙනවා right වෙන්න ඕන දේ ඉන්පුට් එකක් ඕනේ නෑ පුතේ මෙතන අහලා තියෙන්නේ දෙකෙහි පළමු ගුණාකාර 12 පෙන්නන්නනේ එතකොට යූසර් ගෙන් ඉන්පුට් අරගන්න අවශ්‍ය නෑ කෙනාට මොකක් හෝ ක්‍රමවේදයක් අයිටරේෂන් එකකින් පෙන්නන්න ඕනේ 2 4 6 8 10 12 ඔය වෙන 24 වෙනකම් රැකෙනවා එතකොට ඔයා මොකක් හරි වේරියබල් එකක් අරගෙන ඒක දෙකට සමාන කරනවා මුලින්. එහෙම නැත්නම් ඔයා සමාන කරපු විදිහට බිඳුවට සමාන කරලා ඒකගේ දෙකකින් වැඩි කරලා එයාව පෙන්නනවා.
ආයෙත් දෙකකින් වැඩි කරනවා එයාව පෙන්නනවා. ආයෙත් දෙකකින් වැඩි කරනවා එයාව පෙන්නනවා. ඒකයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉන්පුට් එක n9 කරාම විතරක් හරියන්නේ නැහැ. අර n simple n සමානයි capital N එකක් දාගන්න එකේ වැඩේ complex වෙනවා සහ පොඩ්ඩක් එක පැහැදිලි මදි. n සමානයි n එකතු කිරීම 2 කියන එක හරි capital N දාන්න නැතුව වම් අත පැත්තට simple n උත් දාන්න. ඒ කියන්නේ n ගියාගේ දෙකකින් වැඩි කරන්න ආයෙත් n ට assign කරන්න. ඊට පස්සේ n ව display කරන්න. මොකද නැත්තම් iterate වෙලා එනකොට දුව දැන් ඔයා කියලා තියෙන විදිහට capital N y simple n ට දාලා i n ට දෙකක් එකතු කරලා ඔව් කියන්නේ ටිකක් වටේ ගිහිලා තියෙන තත්ත්වයක් තියෙනවා. right? එහෙම නැතුව ඔයාට simple n equal capital N එක ask කරලා n සමානයි n ධන දෙන දෙක එකේ capital N ව simple n කරා නම් ඒකෙන් කියන්නේ n ගියාගේ දෙක ගානේ වැඩි කරන්න කියලා. ඊට පස්සේ simple n ව පෙන්නනවා. n වලගේ 24ට සමානද කුඩාද කියලා බලලා ඔයාගේ විදිහට නම් නෝනම් ඒ වැඩේ කරලා ඉවර කරලා පෙන්නනවා. එහෙම උනේ නැති වුණාම flow chart එක ඉවර කරනවා. එහෙම වුණොත් වැඩේ හරියන්න පුළුවන්. right. right සහන් උත්තරය ආවා කො බලමු. ඔව් එහෙමත් පුළුවන් සහන්. හොඳයි. 24ම එනවද කො බලන්න. ඕකේ බිඳුවයි. count එක සහන් ඔයාගේ කන්ඩිෂන් එක චුට්ටක් බලන්න. count එක 12 වුණාම 24 කියන එක ජෙනරේට් වෙන්නේ නැති වෙලා යනව නේද? ඒකට පොඩි වෙනස්කමයි කරන්න ඕනේ. සර් ඉතින් 12 වුණාම නෝ කියලා පල්ලෙහාට ඇවිල්ලා 12න් වැඩි වෙනවා. ඔයා නෝ පාත් එකකින් යන්නේ නේද? 12 12ට විශාලද නෝ. පුළුවන්. yes. හරි. මම yes no දෙපැත්ත
මාරු කරගෙන කල්පනා කරගන්න ඉතින්. පුළුවන්. no problem. ඔයාගේ බිඳුව print වෙනවා. කමක් නැහැ ඒක ගැටලුවක් නෙවෙයි. ඒක question එකේ කියලා නැහැනේ බිඳුව ගන්න එපා කියලා. first 12 multiplication කියලා කතාවක් කියලා තියෙනවා. එතන ගැටලුකාරී වෙන්න පුළුවන්. ඒක හදාගන්න පුළුවන්. ඔයාලට count එක දෙකෙන් පටන් ගත්තම හරියි. හරි එතකොට ඒක ඉවරයි ඊළඟ එක බලන්න ඊළඟ එකත් ওই විදිහමයි පොඩි වෙනස්කමක් එතන using input එකක් ඉල්ලලා තියෙනවා හරි 15 වෙනි එක අඳිමු 15 වෙනි එකේ කියලා තියෙන්නේ පළමු ගුණාකාර 12 සහන් 16 වෙනි එක ආවා බලමු හරි හරි කසම් සහන් right හොඳයි හරි එතකොට 15 වෙනි එකේ කියලා තියෙන්නේ දෙකේ ගුණාකාරවල පළමු ගුණාකාර 12 පෙන්වන්න ෆ්ලෝ chart එකක් අඳින්න කියලා. right එතකොට පළමු ගුණාකාර 12 කියලා කියන්නේ 2 4 6 8 24 කියන තැනට යනකම්. right එතකොට ඕක කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එකතුවක් විදිහට iterate කරන්න පුළුවන්. right? එහෙම නැත්නම් අපිට අවශ්‍ය නම් multiplication එකක් පාවිච්චි කරලා multiplication එකක් repeat වෙන විදිහට iterate කරන්න පුළුවන්. right? අපි ආකාර දෙකෙන්ම කරමු. මොකද ආකාර දෙකෙන්ම උත්තරේ ලියන්න පුළුවන් අය ඉන්නවා. right? එතකොට
right පළවෙනි ක්‍රමය ගැන හිතුවොත් start එක ගන්නවා දැන් මෙතනදී අපිට user input එකක් වුමනා වෙන්නේ නැහැ. මොකද user එකෙන් මුකුත් ගන්න කියලා නැහැ. අපිට program එක ලියා ගන්න ඕනේ. program එක run කරාම දෙවරක් එකේ ඉඳලා ඒ කියන්නේ දෙකේ ඉඳලා 24 වෙනකන් 2 4 6 8 විදිහට display කරගන්නයි ඕනේ. x සමානයි බිඳුව process එක එතනින් අපිට පුළුවන් x display කරන්න sorry බිඳුව කියලා ගත්තොත් අපිට පළවෙනි ගුණාකාර ටික නෙවෙයි කියන්නේ බිඳුව ඉඳලා මෙනවා අපිට ඕනේ දෙකේ ඉඳලා ටයිප් කරගන්න ඒ නිසා මම x 2යි කියලා change කරනවා right start කරා x 2 කරා x display කරා ඊට පස්සේ x ගේ අගය 2කින් වැඩි කරනවා x සමානයි x එකතු කිරීම 2 මේ සමීකරණේ මේ type එක හරි වැදගත් ඕගලන්ට right මොකද එකින් එක වැඩි කරන්න හෝ දෙකෙන් දෙක වැඩි කරන්න හෝ තුනෙන් තුන increase කරන්න increment යන එක වැදගත්. ඕක decrease කරන්න පුළුවන්, ගුණ කරන්න පුළුවන්, එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් x සමානයි 2 කරයින් පස්සේ අපි check කරලා බලන්න ඕනේ මේ කෙනා මේ x කියන කෙනා 24ට වඩා සමාන 24ට සමානද කියලා. right අපිට උතන පුළුවන් 24ට සමානද කියලා බලන්න පුළුවන් 24ට අසමානද කියලා බලන්න පුළුවන් නැත්නම් 24ට වඩා කුඩාද කියලා බලන්න පුළුවන් 24ට වඩා විශාලද කියලා බලන්න පුළුවන් ඒකෙදි yes no අනුව change වෙනවා right මම මෙතනදී බලනවා x සමානයි 24ද කියලා right එතකොට no නම් ඉන්න ඉසුරු ඉන්න මම ඔතනට එනවා මෙයා no නම් අපිට කියන්න පුළුවන් නැවත වතාවක් x display කරන්න කියලා එතකොට 2 කියන අවස්ථාවේදී display x කිව්වම monitor එකේ 2 කියන එක display වෙනවා. x කියගේ 2කින් වැඩි වෙනවා 4යි. 4 සමාන නැහැ 24ට. ආයි x display කරනවා. 4යි. ඉසුරු තේරෙනවද? ඊට පස්සේ x කියගේ 2කින් වැඩි වෙනවා 6යි. 6 සමාන නැහැ 24ට. ඊට පස්සේ ආයි 6 display වෙනවා. ඔය විදිහට x කියගේ 24 වුණාම right එතකොට මෙතන x ගියාගේ 24 වුණාම අපිට x මෙතන ඩිස්ප්ලේ කරගන්න බැරි වෙලා යනවා. මෙතන පාවිච්චි කරලා තියෙන කන්ඩිෂන් එකේ ගැටලුවක් එනවා. right මෙතන x ගියාගේ 24 බවට පත් වුණාම මෙතන x සමානයි 24ද කියන එකේ no එක යටතේ ගියොත් 24 print වෙන්නේ නැති වෙනවා. ඒ නිසා මට මෙතන ගන්න වෙනවා x විශාලයි 24 කියන එකට. right condition එක x විශාලයි 24 කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒතර x 24ට වඩා විශාල වෙනකම් x display වෙනවා. x 24ට වඩා විශාල වෙච්ච ගමන් අපිට පුළුවන් end කරන්න.
right එතකොට ඔය එක ක්‍රමයක් ඔව් අපිට තව ලොජික් එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙයාව ගුණ කිරීමක් විදියට කවුන්ට් එකක් දාලා කවුන්ට් එක වැඩි කරලා ගුණ කිරීමක් විදියට පාවිච්චි කරන්න right එහෙම ලියන්නත් පුළුවන් මේ තියෙන second method එක start මම මෙතනදී කරන්නේ කවුන්ට් එකක් ගන්නවා c සමානයි 1 කියලා ඊට පස්සේ මම process එකක් කරනවා නෑ කෙලිම output එක ගන්න පුළුවන් display c multiply by 2 c දෙකෙන් ගුණ කරලා උත්තරේ පෙන්නනවා. උත්තර එක් වරක් දෙක දෙකයි. ඊට පස්සේ මට පුළුවන් c ගයාගේ එකකින් වැඩි කරන්න. right process එකක්. ඊට පස්සේ මට check කරන්න තියෙන්නේ C වල අගය 12ට විශාලද කියන එක. right මොකද මෙතනදී C තමයි වැඩි වෙන්නේ. ඒකට එක් වරක් දෙක දෙකයි. ඊට පස්සේ I C එකෙන් වැඩි වෙනවා C දෙක වෙනවා. ඒතර දෙවරක් දෙක හතරයි. C එකකින් වැඩි වෙනවා C තුන වෙනවා. තුන් වරක් දෙක හයයි. I C එකකින් වැඩි වෙනවා C හතර වෙනවා. හතර වරක් දෙක අටයි. මේ විදිහට යන්නේ. ඒතර මෙතනදී check කරන්න ඕනේ. C කියන කෙනා විශාලයිද 12ට වඩා. ඒක නෝනම් තවත් මේ දේ කරන්න කියන්න පුළුවන්. ඒක yes නම් n කරන්න කියන්න පුළුවන්. තේරුණාද ළමයි? right හරි අඩුපාඩු තියෙන අය තියෙනවා නම් හදාගන්න වෙන උත්තර තියෙනවා නම් මට එවන්න. එතකොට මට බලන්න පුළුවන් මොකද්ද ඒ කියන ඇල්ගොරිතම් එක ඕකේද නැද්ද කියන එක. right එතකොට මෙතන methods දෙකම තියෙනවා. හරි 17 වෙනි ගාන 16 වෙනි ගාන try කරන්න 16 මට මතක විදියට ඔව් iterations ඉවරයි right හරි බලන්නකෝ 16 වෙනි ගාන user දෙන එකක output එක ගන්නයි ඕනේ සහන් 17 වෙනි එක ලියලා තියෙනවා නේද 17 දැම්ම නොකරත් කමක් නැහැ බලමු කොහොමද කියලා ඔව් එකම එක දෙයක් කරන්න ඕන නිසා අපි ෆයිල් හැන්ඩ්ලින් වලදී ෆයිල් එක ලියන්න කලින් ෆයිල් එක ඕපන් කරගන්න ඕනේ. එතකොට ස්ටාර්ට් එකේදී මුලින් කියන්න ඕනේ මේ BMI TXT එක ඕපන් කරගන්න කියලා. ඊට පස්සේ ඔයාලට රයිට් කෙනෙක් කියන්න පුළුවන්. ඊට පස්සේ end කරන්න කලින් එන iteration එකට පස්සේ අපි කියන්න ඕනේ ෆයිල් එක close කරන්න ඕනේ කියලා. ඒ points දෙක තමයි ඔයාලා මෙතන මිස් වෙලා තියෙන්නේ. අනිත් ටික හරි. right 16 වෙනකම් කරපු කට්ටිය 16 එහාට කරන්න යන්න එපා. අපි එතන ෆයිල් හැන්ඩ්ලින් යනකොට ඒ ටිකට අපිට ඔළුව දැම්මම ඇති. කරාට කමක් නැහැ. නමුත් ඒක ෆයිල් හැන්ඩ්ලින් වලදී මම සාකච්ඡා කරන්නේ.
right 16 වෙනි එක මම අඳිනවා තව විනාඩි 5කින් right එතකොට 16 වෙනි එකේ තියෙන්නේ user ගෙන් අංකයක් අරගෙන ඒ අංකයට අදාළ වෙන විදිහට first 12 multiplications පෙන්වන්න iteration එකක් පාවිච්චි කරලා diagram එකක් අඳින්න කියලා. right හරි එතකොට එතනදි සිද්ධ වෙන්නේ මෙහෙමයි right අපිට start කරන්න පුළුවන් කලින් විදිහටම right start කරලා ඊට පස්සේ මෙතනදී අපිට counter එකක් ගන්න වෙනවා මොකද අපිට අර දෙවිදියෙන්ම කරගන්න පුළුවන් මට මතක විදිහට බලමු අපි right whiteboard එක load වෙනකන් අපි මේ පැත්තෙන් යමුකෝ right start කරා c equal 0 කියලා c equal 1 කියලා ගමුනේ c equal 1 කියලා අපි අරගන්නවා ඊට පස්සේ user input එක අරගන්න ඕනේ enter a number take a user input එකක් right ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ display number multiply by c right ඊට පස්සේ අපිට check කරන්න වෙනවා c කියන කෙනා 12ට වඩා විශාලද කියන එක නෝනම් අපි ආයෙත් sorry නෝනම් මෙතනට නෙවෙයි වැරදි නෝනම් එන්න ඕනේ මෙන්න මෙතන right මෙහෙම විතරක් නිකන් ඇවිල්ලා තේරුමක් නැහැ c ගේ වැලියු එක එකකින් වැඩි කරලා එන්න ඕනේ මගේ අතින් එක පොයින්ට් එකක් මිස් වුණා මෙතන අපි c එකකින් ඉන්ක්‍රීස් කරන්න ඕනේ c equal c plus 1 කරගන්න ඕනේ ඊට පස්සේ තමයි අපි චෙක් කරන්න ඕනේ c larger than 12 ද එහෙමනම් එක නෝනම් ආයතරයක් c ව ඩිස්ප්ලේ කරනවා c එකකින් වැඩි කරනවා yes නම් අපිට end කරන්න පුළුවන් right ඕක අර අපි එකතුවක් විදියට පාවිච්චි කරන්නේ ඒකතුවක් විදියට පාවිච්චි කරලා ලියන එකේ පාවිච්චි කරන්නත් පුළුවන් start කරනවා number එක ඉල්ල ගන්නවා අපේ total එක අපි අරගන්නවා total plus number කියලා right එතකොට දෙක දුන්නොත් දෙකෙන් දෙක number එක එකතු වෙනවා තුන දුන්නොත් තුනෙන් තුන number එකට එකතු වෙනවා right එහෙම කරන්නත් පුළුවන් මෙතන start මේක අපි
total equals 0 කියලා අරගන්නවා. Then after enter number, ඊට පස්සේ number equals, sorry, number total. Total equals total plus number. एक process එක. ඊට පස්සේ අපි කියනවා display total. ඊට පස්සේ check කරනවා. එතන check කරන එක ටිකක් tricky විදිහට check වෙන්නේ. total එක greater than ද කියලා බලන්න ඕනේ number into 12 කියන අගයට. මේක ටිකක් දිග නිසා මම ලියන්නම් මෙතන. මොකද පළවෙනි ගුණාකාර 12 ගැනනේ අපි කතා කරන්න කියලා තියෙන්නේ. එතන check කරගන්න ඕනේ total greater than the number into 12. ඕක තමයි condition. ඒක නෝනම් ආයෙසරයක් අපිට මේක display කරන්න පුළුවන්. ඒක yes නම් end කරන්න පුළුවන්. right, තේරුණාද? අවශ්‍යයි ලියාගන්න. මම විනාඩියක් දෙන්නම්. ඊළඟට සූඩෝ කෝඩ් වල මුල් ටික අපි කතා කරනවා. විනාඩි 5ක් විතර වගේ ඉන්න පුළුවන් නේද කට්ටියට? හරි, ඉවරද ළමයි? ළමයි තාම ලියන අය ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න. right, hari, right. Pseudocode පැත්ත ගත්තම pseudocodes වලදී
විශේෂ වෙනසක් නැහැ. දැන් මම පටන් ගන්නකොටම ඔයගලන්ට කිව්වා ප්‍රශ්න වලට උත්තර ලියනකොට නේද? කොළ දෙකක් වෙන් කරගෙන ලියන්න කියලා. right දැන් අපි අර පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සූඩෝ කෝඩ් එක ලියාගෙන එන්නයි දැන් හදන්නේ. right එතකොට සූඩෝ කෝඩ්ස් වලදී සීක්වන්ස් එකක් ඉලස්ට්‍රේට් කරන්න කිසිම වෙනසක් නැහැ මේ ෆ්ලෝ chart එකට වඩා තියෙන එකම වෙනස සූඩෝ කෝඩ් වලදී අපි කරන්නේ verbal representation එකක්. වචනයෙන් මේ තියෙන දේවල් නිරූපණය කිරීමක්. right එතනදී අපි graphical representation එකක් කරන්නේ. right මේ හැඩතල ඇඳ ඇඳ යමක් පෙන්වීමක් කරන්නේ. right එච්චරයි තියෙන්නේ. එතකොට පළවෙනි flow chart එකට අදාළව ඕගලන්ට සූඩෝ කෝඩ් එක ලියන්න කිව්වොත් බොහොම සරලයි. හැබැයි සූඩෝ කෝඩ් එකේදී මතක තියාගන්න අපි මේ flow chart එකේ ආරම්භය සහ අවසානය දානවා වගේ සූඩෝ කෝඩ් එකේත් ආරම්භය සහ අවසානයක් අපි වචනයෙන් සඳහන් කරන්න ඕනේ. right එතකොට මේ මෙතන දීලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ පරිශීලකයා විසින් දෙන ලද ධන සංඛ්‍යා දෙකක එකතුව ප්‍රදානය කිරීම සඳහා ගැලීම් සටහනක් කියන එකට අදාළ ව්‍යාජකේතය වෙන්නේ. ව්‍යාජකේතය මම මේ පැත්තෙන් ලියලා පෙන්නුවොත් මේ ටිකම තමයි. right right එතකොට ඔක අපි ආරම්භය කියලා ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ මේක වචනයෙන් අපි ලියන එක කරන්න. right ධන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න. ඊළඟට ධන සංඛ්‍යා දෙකෙහි එකතුව ගණනය කරන්න. ඊළඟට එකතුව ප්‍රතිදානය කරන්න. ඊළඟට අවසානය. දැන් සූඩෝ කෝඩ් ලියනකොට මෙහෙම මේ ඉන්ඩෙන්ට් කරලා ලියන්න. ඉන්ඩෙන්ට් කරනවා කියලා කියන්නේ මේ විදිහට ඈඩ් කරලා ලියන්න කියලා නීතියක් නැහැ. නමුත් මම ඒක ඔයගලන්ට මේ විදිහට පුරුදු වෙන්න කියලා කියනවා. හේතුව ඔයගලන්ට මේ Python කෝඩ් කරනකොට මෙහෙම ඉන්ඩෙන්ට් කරලා ලිවීමේ වැදගත්කම තේරෙයි. මොකද Python කියලා කියන්නේ ඉන්ඩෙන්ට්ස් පාවිච්චි කරන ලැන්ග්වේජ් එකක්. right තේරුණාද? මේක හරි සරලයි. ආරම්භය සහ අවසානයේ තියෙනවා. ඒක අතරමැද එකකට පස්සේ එකක් සිද්ධ වෙන්න අවශ්‍ය දේ ලියලා පෙන්වීමක් අපි කරන්නේ. මේක ඇවිල්ලා ටෙක්ස්චුවල් representation එකක්. පාඨමය නිරූපණය කිරීමක්. හරි right ඕකටක් කාලා ලියා ගන්න. ගෙදරදී ඔයගලන්ගේ මේ සීක්වන්ස් වලට අදාළව තව එක්සැම්පල් එකක් තියෙනවා. ඒකට අදාළව තියෙන සූඩෝ කෝඩ් එක ලියලා ඉවර කරගන්න. right දැන් මේකේ මේ දෙවෙනි ආකාරයක් තියෙනවා, සෙකන්ඩ් මෙතඩ් එකක් තියෙනවා. ඉතින් ඒකත් ඒ විදිහටම ලියත හැකි. මම ඒක ඉංග්‍රීසි වලින් ලියන්නම්. මේක අපිට ස්ටාර්ට් පාවිච්චි කරන්නත් පුළුවන්, බිගින් කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඉංග්‍රීසි වලින් ලියනකොට සාමාන්‍යයෙන් මේ සූඩෝ කෝඩ් වල බිගින් කියන එක තමයි පාවිච්චි කරන්නේ ස්ටාර්ට් වලට වඩා. right begin to obtain two numbers and consider them as x and y. right ඊළඟට මෙතන total equals x plus y. ඊළඟට display total
අන්තිමට end. right ඔය විදිහට දේවල් ටික කරලා ඉවර කරන්න පුළුවන්. හරි. ඔක ලියා ගන්න ඊළඟ question එකට ඔයගොල්ලෝ ගෙදරදී සූඩෝ කෝඩ් එක ලියන්න. ඇති දෙයක් නැහැ. flow chart එක දිහා බලාගෙනම ලියලා ඉවර කරන්න තියෙන්නේ. selection iteration වලට ආවෙන් පස්සේ අපිට තියෙනවා flow chart වල ඉගෙන ගන්න දේවල්. يعني selection එකක් handle කරගන්නේ කොහොමද? if else end if කියලා අපිට structure එකක් එනවා. ඊළඟට iteration එකක් handle කරගන්නේ කොහොමද? හර්ෂණී පුතේ ඔය ක්‍රමයට ලකුණු දෙයි right හැබැයි පුතේ දැන් x දැන් අපි සූඩෝ කෝඩ් එකක් ලියනවා කියලා කියන්නේ මේක ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට දෙන්න පැහැදිලි කරන ඇල්ගොරිතම් එකක්. ඒතකොට ඔහොම ලිව්වොත් අර ඒ පැහැදිලි කිරීම නෑ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. right ඒක නිසා දැන් ඔය display x + y කියන එක ගැටලුවක් නෑ. ඒකත් සාමාන්‍යයෙන් අපි කියන්නේ process එක එක තැනක කරලා result එක තව තැනකට ගන්න කියලා. right මොකද එතකොට අර programming කියන එක අපි කියනවා good practice එකක් තියාගන්නවා කියලා. දුකේ ක්‍රමේ වැරදි නැහැ. නමුත් යම් අවස්ථාවකදී මාකර් කෙනෙකුට තර්ක කරලා ඉවරලා ලකුණු අඩු කරන්න පුළුවන්. පැහැදිලි නෑ කියලා. යම් දැන් විශේෂයෙන් input x, y කිව්වම x and y කියන්නේ මොනවාද? නමක්ද ඉලක්කන්ද නේද? බූලියන් වැලියු එකක්ද මොකක්ද කියලා කියන්න බෑ. මොකද programming language එකකදී නම් දෙකක් දීලා එකතු කරන්න පුළුවන් නම් දෙක. එතකොට තනි නමක් හැදෙනවා. right ඒ වගේ උතන specify වෙන එක තමයි වැදගත් වෙන්නේ. තේරුණා? right හරි. එහෙනම් මම අදට session එක මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ මම කෙලින්ම සූඩෝ කෝඩ් වල සිලෙක්ෂන් කියන එක පටන් ගන්නෙ. මම හිතන්නේ ඊළඟ උදාහරණයට සූඩෝ කෝඩ් එක ලිවිය යුතුයි කියලා ඔයගොල්ලොත් එක ඒගොල්ලන්ට ලියා ගන්න පුළුවන් තනියෙන්. අංක 3ක් එකතු කරලා ටෝටල් එක ඇවරේජ් එකයි ගන්න එක. සෝ මේ විදිහටම ලියලා ඉවර කරන්නයි තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේක ලියනකොට අර ෆ්ලෝ chart එක ඇඳපු තැනම මේක ලියන්න. right ඒකයි මම ඊට තියාගන්න කිව්වේ. right ඊට පස්සේ එතනම Python code එකත් ලියා ගන්න පුළුවන් තව ටික දවසක් යනකොට. right හරි එහෙනම් මම අදට මෙතනින් session එක නතර කරනවා. thank you very much. ඊළඟ දවසෙත් මේ වෙලාවට ලබන සතිය ක්ලාස් තියෙනවද? ලබන සතිය පොය එනවද? උදේ ලබන සතියේද පොය එන්නේ? ඔව් සර්. පොය දවසට නම් අපි නිවාඩුවක් කමු නේද? වෙසක් පොය එන්නේ නේද? මට ක්ලාස් එක කරන එකේ නම් ගැටලුවක් නැහැ. නමුත් කමක් නැහැ. ඔයගොල්ලෝ රිලීස් එක ගන්න. right ලබන සතියේ නෙවෙයි. එහෙනම් ඊළඟ සතිය අපි හම්බෙමු. වෙසක් වලට පස්සේ සතිය. right හරි එහෙනම් ගිහින් එන්න හැමෝම good night. thank you very much. right that is done now.